ඉඳලා තියෙන ගැටලුව මොකක්ද කියලා. මේ මුලින්ම කියනවා ආ කොටසේ alpha half beta යනු alpha beta යනු x වර්ගය අඩු කිරීම px එකතු කිරීම q සමාන බිඳුව වර්ග සමීකරණයේ මූල කියලා. alpha beta යනු x වර්ගය වෙන px එකතු කිරීම q සමාන බිඳුව වර්ගජ සමීකරණයේ මූල කියලා කියනවා. alpha beta කියන්නේ මේ වර්ග සමීකරණයේ මූල බැවින් අපි දන්නවා මේ මූල දෙකේ එකතුව. ඒ කියන්නේ alpha එකතු කිරීම beta කියන අපිට ලියන්න පුළුවන්. මෙන්න මෙතන x වල කණ්ඩායමේ ඍණාංගය. මේක ඍණ p, ඒකේ ඍණාංගය වෙච්චම ධන p බෙදීම. මෙතන තියෙන එක බෙදීම මේ x වර්ගයේ සම්මුණක. x වර්ගයේ සම්මුණක එකකින් alpha එකතු කිරීම beta කියන එක p කියලා එනවා. ඒ වගේ අපිට පුළුවන් මේ alpha හා beta දෙකේ ගුණිත මූල දෙකේ ගුණිත alpha beta සමානයි කියලා ගන්න. මේ නියතය බෙදීම x වර්ගයේ සංගුණ x වර්ගයේ සංගුණ දෙක නිසා ඒකේ නියතය වෙන්නේ q. අපි ඔක දෙවෙනි සමීකරණය කියලා ගන්නවා. අපේ අහනවා alpha ධන beta හා beta alpha ධන beta මූලවල සමීකරණය අහනවා. අපේ අහනවා මුලින්ම දීලා තියෙනවා alpha ධන beta කියන්නේ alpha ධන beta කියන්නේ x වර්ගයේ අඩු කිරීම px එකතු කිරීම q සමාන බිඳුව කියන වර්ග සමීකරණේ මූල කියලා දීලා ඊට පස්සේ ඒකෙන් අපිට ගන්න පුළුවන් මූල දෙකේ එකතුව p සහ මූල දෙකේ ගුණිතේ q කියලා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ අහනවා මේකේ ගැටලුවක් විදියට alpha වාරයක් alpha ධන beta හා beta වාරයක් alpha ධන beta මූලවල සමීකරණය මොකක්ද කියලා. මේ සමීකරණය හොයන්න මම ඔයගොල්ලන්ට ආකාර දෙකක් කියා දෙන්න ලෑස්තිලා ඉන්නවා. අපි ගමු මේක විසඳන්න පළවෙනි ක්‍රමය. මම ඔයගොල්ලන්ට පළවෙනි ක්‍රමයේ විදිහට කියා දෙන්න යනවා. අපිට පුළුවන් මේ මූලවල එකතුව ගන්න. මූලවල එකතුව ගන්න. මූලවල එකතුව කියන්නේ අවශ්‍ය කරන වර්ග සමීකරණේ එක මූලයක් alpha වරක් alpha ධන beta අනිත් මූලය beta වරක් alpha ධන beta. මේ දෙය අපිට පොදුයි කියලා ගන්න පුළුවන් alpha ධන beta. alpha ධන beta පොදුයි කියලා ගත්තොත් මෙතන alpha ධන beta ඉවතර ගත්තා මෙතන ඉතුරු වෙන alpha එකක්. මෙතන alpha ධන beta ඉවතර ගත්තා ඉතුරු වෙනවා beta එකක්. ඒ කියන්නේ මෙතන අපිට ලැබෙන්නේ alpha ධන beta වරක් alpha ධන beta. ඒ කියන්නේ alpha ධන beta වල වර්ගය. හැබැයි අපි දන්නවා alpha ධන beta කියන්නේ විවිධ සමීකරණයකට අනුව p. එහෙනම් මෙතන alpha ධන beta වරක් alpha ධන beta කියන්නේ alpha ධන beta වර්ගය. ඒ කියන්නේ p වර්ගය. එහෙනම් අපිට අවශ්‍ය කරන වර්ගය සමීකරණේ මූල වල එකතු අපිට ලැබෙනවා p වර්ගයෙන් දීලා p වර්ගයෙන් ලැබෙනවා. අපි බලමු මේ මූල වල ගුණිත. දැන් අපි දන්නවා වර්ග සමීකරණයක් අපිට ගොඩනගා ගන්න අවශ්‍ය නම් මූල වල එකතුව සහ මූල වල ගුණිතය සොයා ගන්න ඕනේ. අපිට දීලා තියෙන පළවෙනි මූලය තමයි alpha වරක් alpha එකතු කිරීම beta ලෝක ගුණිතය වැඩි කිරීම beta වරක් alpha ධන beta. මෙතන මේ alpha සහ beta මම ඉස්සරහට ගන්නවා. alpha beta මෙතන alpha ධන beta වලින් ගුණ වෙනවා. ඒ කියන්නේ alpha ධන beta වල වර්ගයක් කියනවා. අපි දන්න alpha ධන beta
කියන්නේ මුල් සමීකරණය අනුව q. මුල් සමීකරණය අනුව alpha beta කියන්නේ q. alpha ධන beta වල වර්ගය කියන්නේ p වර්ගය. එහෙනම් අපිට මූලවල ගුණිතය ලැබෙනවා q p වර්ගය කියලා හම්බ වෙනවා. එහෙනම් අපිට අවශ්‍ය එම නිසා අවශ්‍ය වර්ගජ සමීකරණය. අවශ්‍ය වර්ගජ සමීකරණය ලියන්න පුළුවන් x වර්ගය අඩු කිරීම මූලවල එකතුව. මූලවල එකතුව වාර x එකතු කිරීම මූලවල ගුණිතය. ඒක සමාන බිඳුව. ඒක සමාන බිඳුව. අපි හොයාගත්තා මූලවල එකතුව කියලා අපිට ලැබුණා p වර්ගය න x වර්ගය අඩු කිරීම p වර්ගය x. මූලවල ගුණිතය අපිට ලැබුණා q p වර්ගය. එහෙනම් ඒක සමාන බිඳුව. ඕක තමයි මේ ගැටලුවේ අපිට අවශ්‍ය කරන වර්ගජ සමීකරණය. ඔය විදිහට තමයි විදාහේ ප්‍රශ්න පත්‍රයේට මේ ආපු වර්ග සමීකරණ ගැටලුවට පිළිතුරු සපයන්න තිබුණේ. අපි බලමු මේක තවත් විදිහට කොහොමද විසඳන්නේ කියලා. තවත් විදිහට විසඳන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් මම යන්න යනවා මේක විසඳන්න දෙවෙනි ක්‍රමයට. අපි එකට යමු. දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය මම පාවිච්චි කරන්නේ පරිණාමය. පරිණාමය භාවිත කරනවා. අපි දන්නවා alpha හා beta කියන්නේ x වර්ගය අඩු කිරීම px එකතු කිරීම q කියලා වර්ගජ සමීකරණයේ මූල. alpha හා beta කියන්නේ x වර්ගයෙන් දෙක. අපිට ඕනක් කරන්නේ alpha ධන beta හා beta alpha ධන beta මූලවල වර්ග සමීකරණය. මේක අපි දන්නවා alpha ධන beta එකට අපිට ලියන්න පුළුවන් p කියන්නේ කලින් අපි ගත්තා එක. මේකේ beta alpha ධන beta එකට p කියලා ලියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේකේ මුලින්ම අපිට alpha beta මූලවල වර්ග සමීකරණය x වල වර්ග සමීකරණයක් කියලා අපි ඒක දීලා තියෙනවා. අපි ගන්නවා alpha වාරයක් alpha ධන beta හා beta වාරයක් alpha ධන beta මූලවල වර්ග සමීකරණය y වල වර්ග සමීකරණයක් කියලා තීන්දුව ගන්නවා. හැබැයි මෙන්න මේක දිහා බලද්දී අපිට පේනවා alpha beta කියන අගයන් x වල සමාන වෙනවා. එහෙනම් alpha හරි beta හරි තියෙන තැනකට x කියලා දාන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේකේ alpha එනකොට x දැම්මොත් මේකේ xt වෙනවා. beta එනකොට x දැම්මොත් xt වෙනවා. ඒ කියන්නේ මේ alpha beta කියන දෙකටම මේ x ගැලපෙන නිසා අපිට මේ දෙකටම පොදුවේ දාන්න පුළුවන් xt කියලා. එහෙනම් මේකේ y වෙනකොට අපිට දාන්න පුළුවන් xt නැත්නම් px කියලා. මේකෙන් අපිට ගන්න පුළුවන් x ලගේ උත්තර කරලා. x ලගේ උත්තර කරලා ගත්තාම ලැබෙනවා
y බෙදීම p කියලා. x වලට y බෙදීම p. අපිට පුළුවන් මුල් වර්ග සමීකරණ x වර්ගය අඩු කිරීම px එකතු කිරීම q සමානයි බිඳුව කියන වර්ග සමීකරණයට ඒකේ x තමයි අතන තියෙන්නේ. එමන x වෙනකොට අතන y බෙදීම p කියලා අපි ලියන්න පුළුවන්. y බෙදීම p වර්ගය. x වල වර්ගය නිසා y බෙදීම p වෙන වර්ගය අඩු කිරීම p වරක් x වලට ලියනවා y බෙදීම p එකතු කිරීම p සමාන බිඳුව. මේක වර්ග කරලා අපිට ලැබෙනවා y වර්ගයේ බෙදීම p වර්ගයට අඩු කිරීම. මෙතන ඔන්න අපිට p ට p කපන්න පුළුවන්. ඒක y එකක් එකතු වෙන්නේ එකතු කිරීම q සමාන බිඳුව. අපිට මේක හැම පදයක්ම p වර්ගයෙන් බෙදන්න පුළුවන්. ඒකෝට අපිට ලැබෙනවා y වර්ගයේ ඍණ p වර්ගයේ y ධන p වර්ගයේ q සමාන බිඳුව. මේක තමයි අපිට අවශ්‍ය වර්ගයේ සමීකරණය. ඔබට අවශ්‍ය නම් මේකේ y වෙනකොට x කියලා ලියා ගන්න පුළුවන්. ඒක නොලියුවා වර්ගයක් නෝත් නෑ මොකද වර්ග සමීකරණේ y වල වර්ග සමීකරණ විදිහට ලියන්න පුළුවන්. ඔබට පුරුදු x ඉලියට ලියනවා මෙන්න ලියන්න පුළුවන්. ආකාර දෙකෙන් එතකොට මේ වර්ග සමීකරණ ගැටුව අපිට විසඳන්න පුළුවන්. ඔය 2000 සමීප ගණිත විෂය නිර්දේශයට ආපු වර්ග සමීකරණ ගැටුව. බලමු මේකත් එක්කම ආපු අනේ විභාගයේ මේ ක්‍රම දෙකෙන් එක ක්‍රමයක් විතරයි අවශ්‍ය වෙන්නේ හදාන්න. විභාගයේදී අපිට විශේෂ ක්‍රමයක් දෙන්නේ නැතුව මේ ගැටලුව විසඳන්න ආවොත් මුල් ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවල එනවා මේ වර්ග මේකේ මූල ඇල්ෆා බීටා කියලා අරගෙන මේ වර්ග සමීකරණය භාවිතා කරනවා. මේක ඇසුරින් සොයන්නේ කියලා A9 විශේෂයෙන් A9 කියලා දෙන ගණන් වල මේ පරිණාමන ක්‍රමය තමයි භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට. ඒ වගේවත් මේ දෙවෙනි ක්‍රමය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා අපිට. ඉතින් බලමු මේකේ දෙවෙනි කොටසට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද කියලා. හරි අපි බලමු මේක තමයි 2000 වර්ෂයේ දෙවෙනි කොටසට කියන්නේ වර්ග සමීකරණ පස්සේ එවිට පිටිච්ච ගැටලුව. මේක බලපුවා ඔයගලන්ට පේනවා දෙයක්. මේක විචල්‍ය දෙකක බහුපාර්ශ්විකයක්. විචල්‍ය දෙකක බහුපාර්ශ්විකයක්. ඒතර විචල්‍ය දෙකක බහුපාර්ශ්විකයක් අපිට අපේ අලුත් කියන්නේ විෂය නිර්දේශයේ ඇතුළත් වෙන්නේ නැහැ. එමුණ ඇයි මේ ගැටලුව ඔයගොල්ලොත් එක්කම සාකච්ඡා කරන්න යන්නේ? 2000 වසරේ විභාගයේ ලියන ළමයින්ට විෂය නිර්දේශයේ විචල්‍ය දෙකක ගැටලුවක් විසඳන්න විෂය නිර්දේශයේ ඇතුළේ තිබුණා විචල්‍ය දෙකක ගැටලුව විසඳන්න. හැබැයි එක අවුරුද්දක මට මතක නැහැ හරියටම අවුරුද්ද. එක අවුරුද්දක මහාචාර්යවරුන් දීලා තිබුණා විචල්‍ය තුනක ගැටලුව. ඒක මහාචාර්යතුමාගෙන් ඇහුවාම සිලබස් එකේ විචල්‍ය තුනක ගැටලුවක් එන්න විදියක් නැහැනේ කියලා කිව්වම එතුමා දීලා දීපු උත්තරේ තමයි මේ ගැටලුව විචල්‍ය තුනක් විදිහට සලකන්නේ නැතුව විචල්‍ය දෙකක එක විචල්‍යයේ ගැටලුවක් විදිහට සලකලා ඉතුරු ඒවා නියත විදිහට සලකන්නේ ගැටලුව විසඳන්න පුළුවන් කියලා දීලා තිබුණා. මේක ගොඩක් අමාරු ගානක් නෙමෙයි. අපි බලමු මේක හදන විදිහ. ඒක දැනගෙන මේ ගානක් කවස් අපි හදන්න බලමු. මේක අපිට දීලා තියෙන්නේ
රේඛීය මේ දීලා තියෙන බහුපර්ශිතය රේඛීය ප්‍රකාශන දෙකක ගුණිතයක් විදිහට දක්වන්න පුළුවන් වීම සඳහා මේ ලැම්ඩා වල අගය සොයන්නේ කියන එක තමයි කියන්නේ. මෙව බහුපර්ශිතය රේඛීය පද දෙක ගුණිතයක් විදිහට ලියන්න ලැම්ඩා වලට ගන්න පුළුවන් අගය ගැන තමයි අහන්නේ. මේක රේඛීය ප්‍රකාශනයක් විදිහට ලියන්න පුළුවන්. අපිට ඔක ලියන්න පුළුවන් ax එකතු කිරීම by එකතු කිරීම c වාරයක් අනිත් රේඛීය ප්‍රකාශනය dx එකතු කිරීම uy එකතු කිරීම r වගේ අපිට ලියා ගන්න පුළුවන්. මේක ඒතකොට abc eq r කිය හයම ඔයගලන්ට හොයන්න වෙනවා. ඔය හයම එතකොට හොයන්න වෙනවා. අපි බලමු. මේක විචාර දෙකක ගැටලුවක්. මේ විචාර දෙකක් තියෙන එකනේ ගැටලුව. විචාර දෙකක් තියෙන නිසා අපි එක විචාරයක් අයින් කරගත්තොත් මේක එක විචාරයක් විතරක් ගැටලුවක් වෙනවානේ. අපි කොහොමද ඒක කරගන්නේ? අපි බලමු මේකේ x වලට බිංදුව ආදේශ කරනවා. x වලට බිංදුව දාපුවම මොකද වෙන්නේ කියලා බලන්න. මෙන්න මේ කෑල්ල බිංදුවයි. මෙතනත් x වලගේ බිංදුව වෙච්ච මේකම බිංදුවයි. මෙතන x පද මොනවද තියෙන්නේ? ඒකේ ඒ විදිහට ඉතුරු වෙනවා. ඉතුරුත් වෙන්නේ නැහැ. දැන් 3y වර්ගය අඩු කිරීම 5y අඩු කිරීම 2 ලියන්න පුළුවන්. මෙන්න මේ x එක බිංදුවේ ඉන්න මේ කෑල්ල බිංදුව ඉතුරු වෙන්නේ එතකොට by එකතු කිරීම c තමයි ඉතුරු වෙන්නේ. මෙන්න මේ ප්‍රකාශනයෙන් ඉතුරු වෙන්නේ මේක බිංදුව වෙච්චාම uy එකතු කිරීම r කියන එක ඉතුරු වෙනවා. අපිට පුළුවන් මෙන්න මේක මේ තියෙන වර්ගජ ප්‍රකාශනය. මේ වර්ගජ ප්‍රකාශනය සාධක වයන. කොහොමද අපි වර්ගජ ප්‍රකාශනයෙන් සාධක වයන්නේ? බලමු වර්ගජ ප්‍රකාශනයෙන් සාධක වයන්නේ. ඒක සාමාන්‍ය පෙළ පන්තිවලදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවා. 3y වර්ගය අඩු කිරීම 5y අඩු කිරීම 2. අපි දන්නා මේ දෙපැත්ත වැඩි කරා මේක ඍණ 6ක් එන්නේ. ඍණ 6යි. එතකොට වැඩි කරාම ඍණ 6කුත් මෙතන අඩු කියන ලකුණ තියෙනවා. අඩු කරාම ඍණ 5කුත් වෙන විදිහට සාධක වාගන්න. එහෙනම් මේකේ සාධක අපිට ගන්න පුළුවන්. 3y වර්ගය අඩු කිරීම 6y එකතු කිරීම y. මේ දෙක එකතු කරලා අප වෙන 5ම එනවා. අඩු කිරීම 2. මේ දෙකට පොදුයි කියලා 3y එක ඉගෙන ගන්න පුළුවන්. ඒක y අඩු කිරීම 2. මේ දෙකට ඉතින් පොදු නැති එකක් පොදුයි කියලා ගත්තා. y අඩු කිරීම 2. එහෙනම් y අඩු කිරීම 2 මේ දෙකට පොදු නිසා එතන ඉතුරු වෙන 3y එකතු කිරීම 1. ඕක අපිට යොදා ගන්න පුළුවන්. මේක යොදා ගන්න පුළුවන්. මෙතනට ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රයේදී මේක සාධක කඩක විදිය ඔයගොල්ලන්ගේ බලන්නේ නැහැ. මේ කියලා අපි කියන්න පුළුවන් කෙලින්ම 3y එකතු කිරීම 1 y අඩු කිරීම 2 කියලා මේක සාධක ලියන්න පුළුවන්. මේක ඒකට සමාන වෙනවා by එකතු කිරීම c by එකතු කිරීම r. මේ සාධක සැසඳීමේ සාධක සංසන්දනය කරලා අපිට පුළුවන් b වලගේ 3යි කියලා ගන්න. ඒ වගේම එතකොට c වලගේ හම්බ වෙනවා මේකේ c වගේ තියෙන්නේ මේකේ 1. මේකේ y වල නියත 1යි මේකේ q තමයි y වල නියත. එහෙනම් q සමාන 1යි කියලා ගත්තා ඇති. මේක r වගේ මේක තියෙන්නේ ඍණ 2 න r වලට ගන්න පුළුවන් ඍණ 2. බලන්න දැන් අපිට මෙන්න මේ බහුපර්ශිතයක 2x වර්ගය එකතු කිරීම ලැම්ඩා xy එකතු කිරීම 3y වර්ගය අඩු කිරීම 5y අඩු කිරීම 2 කියන බහුපර්ශිතයට අපි මේ රේඛීය සාධක දෙකක් ලියුවා. ඒ රේඛීය සාධක දෙකේ
නියත හතරක්ම අපිට හම්බ වෙලා. තව නියත දෙකයි හොයාගන්න තියෙන්නේ. ඒ දන්නේ නැහැ. එහෙනම් ඒ එහෙම ලියනවා. ax. b වෙනකොට අපිට 3 හම්බ වෙලා. එහෙනම් එකතු කිරීම 3යි y. c වෙනකොට 1ක්. එහෙනම් එකතු කිරීම 1ක්. අතන p දන්නේ නැහැ. එහෙනම් p එහෙම ලියනවා. ඒක හොයාගන්න ඕනේ. q 1යි. එහෙනම් y r වලට වෙන දෙක. එහෙනම් අඩු කිරීම 2. දැන් අපි කලින් කරේ මේකේ විචල්ල දෙකක් තිබිච්ච නිසා විචල්ල දෙකක් ගැටලුවක් අපිට හදාගන්න බැරි හින්දා එක විචල්ලයක් අයින් කරගත්තා. එතකොට මෙතන එක විචල්ලයක් ඉතුරුනේ. එක විචල්ලයක් එන y කියන විචල්ල විතරයි. ඒක සංසන්දනය කිරීමෙන් මේ සාධක අරගෙන සාධක සංසන්දනය කිරීමෙන් BC Q හා R කියන නියත හොයාගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් ආයත වතාවක් y කියන එක අයින් කරගන්න මේකේ. දැන් y සමානයි බිඳුව විතර. අපි බලමු y බිඳුව උනොත් මොකද වෙන්නේ? y බිඳුව මේකට මුකුත් හානියක් වෙන්නේ නැහැ. 2x වර්ගය එහෙම තියෙනවා. එතන y බිඳුව උනොත් මේ කෑල්ල බිඳුවයි. මේක බිඳුවයි. මේකත් බිඳුවයි. මෙතන අඩු කිරීම 2. ඕක සමාන වෙනවා. එතකොට x එහෙම ඉතුරු වෙනවා. මේ y කෑල්ල බිඳුවයි එකතු කිරීම 1 වෙනවා. එතකොට මෙතන px එහෙම තියෙනවා. මෙතන y බිඳුවයි ඉතුරු වෙන්නේ අඩු කිරීම 2. අපි ඔක ලියමු apx වර්ගය අඩු කිරීම 2යි ax මෙතන ඉතින් bx දෙච්චම px ඉතින් වෙන දෙයක් වැඩි ඉච්චාම වෙන දෙයක්. ඒක අපිට තව පොඩ්ඩක් ඉලු කරගන්න පුළුවන්. ap x වර්ගය අඩු කිරීම එතන එකතු කිරීම p එකට ඉස්සරහට ගමු. එකතු කිරීම p අඩු කිරීම 2යි x අඩු කිරීම 2. අපිට පුළුවන් මේකේ සංගුණක සලකන්න. සංගුණක සලකමු. x වල වර්ගයේ සංගුණක සැලකුවොත් මේ පැත්තේ තියෙන 2ක්. එහා පැත්තේ x වල වර්ගයට තියෙන්නේ ap. මම මේක දාන්නම්. තුන්වෙනි සමීකරණ පළවෙනි කොටස. එතන මේක 1 කියලා. දෙවෙනි කොටසේ පළවෙනි සමීකරණය. ඒ වගේම අපිට පුළුවන් x වල සංගුණක සලකන්න. මේ පැත්තේ x වල සංගුණක නැහැ බිඳුවයි. එහා පැත්තේ x වල සංගුණක වෙන්නේ p අඩු කිරීම 2a. එහෙනම් මේකේ අපිට එනවා p සමානයි 2a කියලා. මේක දෙවෙනි සමීකරණය විදිහට ගන්නවා. එකක් ආවා AP ගුණිතය 2යි මෙතනින් ආවා P කියන්නේ 2යි. එහෙනම් මේ 2යි 1යි සමීකරණ දෙක අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. දෙවෙනි සමීකරණයෙන් P අරගෙන අපි පළවෙනි එකට ආදේශ කරමු. දෙවෙනි සමීකරණේ P වලට 2යි කියලා දීලා දෙනවා. මම ආයෙත් කරලා ලියන පළවෙනි සමීකරණේ AP සමානයි 2යි 2 සමානයි 1 කියන්නේ AP සමානයි 2යි. P වෙනකොට 2යි කියලා ලියන්නලු. P වෙනකොට 2යි කියලා ලියන්න වෙන 2යි සමානයි 2යි. එහෙනම් 2යි a වර්ගය සමානයි 2යි. දෙපැත්තම දෙකෙන් බෙදපුවාම a වර්ගය සමානයි 1යි. ඒ කියන්නේ a ට එනවා ධන හරි ඍණ හරි එකක්. එහෙනම් ඒට අගයන් කීයක් එනවද? ඒට අගයන් දෙකක් එනවා. ඒට අගයන් දෙකක් එනවා. මේ ඒට අගයන් දෙකක් එද්දි බලන්න මේ දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණ අපිට p වල අගය හොයාගන්න පුළුවන්. a වල අගය ධන 1යි නම් p කියන්නේ 2යි a නිසා p කියන්නේ කොච්චරයිද? ධන 2යි. a වල අගය ධන 1යි නම් p වල අගය ධන 2යි. a වල අගය ඍණ 1යි නම් මේ වගේ දෙගුණයක් තමයි p. ඒ හින්දා p කියන්නේ එතකොට ඍණ 2ක් වෙනවා. මොන දේ අපි ඔක්කොම නියත ටික වාගෙන ඉවරයි. අපි බලමු එනවා මේකේ රේඛීය සාධක. මොකද්ද රේඛීය සාධක දෙක කියලා පොඩ්ඩක් බලන්නයි යන්නේ. මේක මම හිතුවා ඔයගලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. නම් මේකේ රේඛීය සාධක වුණාම ලියන්නයි යන්නේ.
මම පැත්තකින් ලියා ගන්නවා. දැන් කොහොම මේක හොයාගන්න බැරි හින්දා B වලට C වලට අපි වෙනවා. B වලට ආවෙත් 3 C වලට ආවෙත් 1 Q වලට ආවෙත් 1 R වලට ආවෙත් වෙන 2. බලමු මේක එතකොට අපිට සාධක දෙක මේකේ බලන්න මේකේ අපිට ආවා A වලට අගයන් දෙකක් ආවා B වලට අගයන් දෙකක් ආවා හැබැයි මේ B C Q R කියන ඒවා එකම අගයන් නාලා හැබැයි මේ AP දෙකට අගයන් දෙකක් එන නිසා එකකින් අපිට මේකට ඇත්තටම සාධක යුගල් දෙකක් ලැබෙනවා. අපි බලමු කොහොමද ඒක ලියන්නේ කියලා. ඒකට අපිට ලියන්න පුළුවන් අපි ගමු ඒ වලට ධන එන එක. ධන 1 කියන එකේ එන කිය එන x b වෙනකොට 3යි y c වෙනකොට 1යි c වෙනකොට 2යි ඒ කියන එක ධන 1 වෙද්දී c වෙනා කියන්නේ ධන 2 a වලගේ ධන 1 වෙද්දී c වලගේ ධන 2 දැන් 2යි x q වලගේ 1යි r වලගේ ඍණ 2යි දැන් මේක අපෙන් අහන්නේ රේඛීය සාධක දෙකක් තියෙන ලැම්ඩා වලගේ. sorry උදේට py එතකොට එකයි y. ලැම්ඩා වලගේ මේ ලැම්ඩා වලගේ හොයාගන්න අපිට පුළුවන් සංගුණක සංසන්දනය කරන්න. xy කියන ගුණිතයේ සංගුණ මොකද මේ ලැම්ඩා තියෙන xy ගුණිතය විතරයි මේකට. එහෙනම් xy ගුණිතයේ සංගුණක සලකනවා. මේකට කියනවා ලැම්ඩා. සමාන බලමු මේකේ xy ගුණිතෙන්නේ කොහොමද කියලා. මේ x කියන එක මේ y වලින් වැඩි වෙලා xy එක ගුණිතයක් වෙනවා. ඒකේ සංගුණකේ 1යි. මේ 3y 2x වලින් වැඩි වෙලා තව එකක් වෙනවා. ඒකේ සංගුණකේ 6යි. මේකෙන් එනවා ලැම්ඩා වලට 7. එහෙනම් රේඛීය සාධක දෙකක් තියෙනවා ලැම්ඩාලාගේ 7 වෙද්දි. එතකොට ලැම්ඩාලාගේ 7 වෙද්දි ලැබෙන රේඛීය සාධක දෙක මොකක්ද? එකක් තමයි x එකතු කිරීම 3y එකතු කිරීම 1. අනිත් එක තමයි 2x එකතු කිරීම y අඩු කිරීම 2. 2x එකතු කිරීම y අඩු කිරීම 2 කියන සාධකය. මේ ලැම්ඩා කියන එක ධන 7 වුණොත් එහෙම තමයි එන්නේ. අපි බලමු. ඒ වලට අපි මේ ගත්තේ ඒ වලට ධන 1 අවස්ථාව තමයි ගත්තේ. ඒ වලට ධන 1 අවස්ථාව. අපි ගමු ඒ කියන එක ඍණ 1 අවස්ථාව. මේ අපි ගත්තේ ඒ ධන 1 විතර. අපි ගමු ඒ ඍණ 1 විතර. ඒකට මේ වර්ගජ ප්‍රකාශනය නැත්නම් මේ සිතේ ලියන්න පුළුවන් 2x වර්ගය lambda x y එකතු කිරීම 3y වර්ගය අඩු කිරීම 5y අඩු කිරීම 2 සාර සමයි මේ වෙනකොට දැන් මේ අවස්ථාවේ ඒ වලට ඍණ 1 නා ඍණ x එකතු කිරීම b වලට ධන 3 එක වෙනස් වෙන්නේ නැහැ 3y c වලට ධන 1 ඒක වෙනස් වෙන්නේ නැහැ
හැබැයි ඒ වලගේ ඍණ එක වෙද්දී p වලගේ වෙනස් වෙනවා. p ඍණ 2යි. දැන් ඍණ 2x එන p ඍණ 2ක් වෙනවා. එන ඍණ 2x q වෙනස් වෙන්නේ නැහැ. q එකයි වගේ. q කියන්නේ එකයි. q එකයි කියලා අපි වහගත්තා. q එකයි. r වෙනස් වෙන්නේ නැහැ. r වගේ කීයද? ඍණ 2යි. ආයතනයක් අපිට ලැම්ඩා අගේ හොයාගන්න. අපි අහන්නේ මේක රේඛීය සාධක වලට වෙන් කරන්න පුළුවන් වෙන්න නම් ලැම්ඩා වලට නාගය යනවා. එහෙනම් අපි තවත් ලැම්ඩා අගයක් ගන්නවා. සංගුණක සලකලා. right xi ගුණිතයේ සංගුණක තමයි සලකන්නේ. මේ පැත්තෙන් ලැම්ඩා ලැබෙනවා. එහා පැත්තෙන් අපිට මේ ඍණ x මේ ධන y එක්ක වැඩි වෙච්චා ඍණ xi එකක්. ඒ කියන්නේ ඍණ එකක් අපිට හම්බ වෙනවා. සංගුණකයේ විදිහට. මේ 3y ඍණ දෙකේ වැඩි වෙච්චාම ඍණ 6යි xy එකක් වෙනවා. මෙතන එහෙනම් මේ සැරේ ලැම්ඩා වලට අපිට හම්බ වෙනවා ඍණ 7ක්. එහෙනම් අපිට පොදුවේ ලියන්න පුළුවන් එම නිසා අපි xy කියලා ලියමු. xy ශ්‍රිතය රේඛීය සාධක දෙකකට වෙන් කිරීමට හැකියවීමට ලැම්ඩා වගේ ලැම්ඩා සමානයි එක්ක ධන 7 නැත්නම් ඍණ 7. ලැම්ඩා වගේ දෙකක් ගන්න පුළුවන්. මේ ලැම්ඩා වල එක එක අගය සඳහා වෙන වෙනම සාධක යුග දෙකක් එනවා. මේ තියෙන්නේ එක සාධක යුගලක් ලැම්ඩා ධන 7 වෙද්දී x ධන 3y ධන 1 කියන සාධකයේ 2x ධන y ඍණ 2 කියන සාධකය. අනිත් එක තමයි ලැම්ඩා වලගේ ඍණ 7 වෙද්දී ලැබෙන සාධක දෙක තමයි ඍණ x ධන 3y ධන 1 සහ ඍණ 2x ධන y ඍණ 2 කියන එක. මේක තමයි එතකොට 2000 වසරේ සංයුක්ත ගණිත විෂය නිර්දේශය යටතේ ඔයගලන්ට ආපු දෙවෙනි කොටස. මේකේ තවත් කොටසක් තියෙන අපි බලමු ඊගාවට. මේකේ පස්සේ ඊගා කොටස මොකක්ද කියලා බලමු. මේකේ මේ ගැටලුවේ මේක වින්න භාග බවට හරවන්න තමයි තියෙන්නේ. අපි දන්නවා වින්න භාග හොයද්දී මේ හරයේ තියෙන සාධකයන්ට සමාන වින්න භාග ලියන්න ඕනේ. මේකේ සාධක මේ x තියෙනවා. එතන x වෙන එකේ වර්ගයක්. ඒ කියන්නේ අපි කියන එකට පුනරාවර්තන සාධකයක්. ඒතකොට ඒකේ වර්ගයේ හින්දා ඒකට සාධක දෙකක් තියෙනවා. එකක් තමයි x. ඒකට අපි වින්න භාග ලියනවා. ඊට පස්සේ අපි දන්නවා x වෙන එකේ දෙවෙනි බලයට වින්න භාග ලියනවා. ඊට පස්සේ x වෙන එකට වින්න භාග ලියනවා. අපිට පුළුවන් මේක හැම පදයක්ම x සහ x වෙන එකේ වර්ගයෙන් ගුණ කරන්න. එතකොට මේ 9 විතර අපිට ඉතුරු වෙන්නේ. මේක x ගණන් අනුත් කිරීම x එකට කිරීම 3 සම සමයි. මෙන්න මේ x වාරයක් x වෙන එකේ වර්ගයෙන් මේ a බෙදීම x ගුණ කරද්දී මේ x මේ ගුණ කරන එකේ x එක කැපිලා ගිහිල්ලා a වලට අපිට හම් වෙනවා x වෙන එකේ වර්ගය. ඒ වගේම මේ x වාරයක් x වෙන එක වර්ගයෙන් මේ පදේ ගුණ කරද්දී මේ x වෙන එකේ වර්ගයට මේ x වෙන එකේ වර්ගය කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ x එකක් විතරයි. ඊට පස්සේ මේ c වලට මෙතන x වෙන එකේ වර්ගයකින් මේ x වෙන එකයි තියෙන්නේ නේ. එක x වෙන එකක් ඉතුරු වෙනවා. ඒ වගේම මේ x එක කැපෙන්න මේකෙන් මුකුත් නැති හින්දා x එකකුත් ඉතුරු වෙනවා. x වෙන එක මොනෝම තමයි අපිට ලැබෙන්නේ. apa anten අපි බලමු මේ බින්න භාගය. මේක තමයි 2000 වසරේ
ඇයන්නකට ඊගා කොටසට තිබුණේ. බලන්න මෙතන මාත්‍රේ තුන්වෙනි මාත්‍රේ. මෙතන x පළවෙනි මාත්‍රේ මේ x වෙන එකේ වර්ගයේ දෙවෙනි මාත්‍රේ නා. මේකේ 9ක් තුන්වෙනි මාත්‍රේ හරයක් තුන්වෙනි මාත්‍රේ. මේ වගේ ගැටලුවක් ඉස්සරහදී අපි දන්නවා. මේ දෙකේ මාත්‍ර සමාන නිසා මේක මේකෙන් බෙදපුවම ඒ වගේ නියතයක් එනවා. දැන් මේක ඉස්සෙල්ලාම විලදා කරන්න කලින් මේ නියතය අපි ලියාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ x කියන සාධකයට x වෙන එකේ වර්ගය කියන එකට x වෙන එකේ පළවෙනි බලයටත් අපි බින්න භාග ලියනවා. එහෙනම් b බෙදීම x එකතු කිරීම c බෙදීම x වෙන එකේ දෙවෙනි බලය එකතු කිරීම d බෙදීම x අඩු කිරීම එක. මෙන්න මේ පදයෙන් හැම පදයක්ම දෙපැත්තම හැම පදයක්ම වැඩි කරන් යද්දී මේ පැත්තේ කැපිලා ගිහලා ඉතුරු වෙන්නේ 2x ගානේ අඩු කිරීම x එකතු කිරීම 3යි. මේක ඒ වාරයක් x අඩු කිරීම එකේ වර්ගය. ඊට පස්සේ එකතු කිරීම b වාරයක් x අඩු කිරීම එකේ වර්ගය. c වාරයක් x එතන b වාරයක් x වාරයක් x වෙන එක. කියලා අපිට හම්බ වෙනවා. දැන් මේකේ a b c d කියන නියත හතර අපිට හොයාගන්න නැහැ. a b c d නියත හතර. අපි මේක පොඩ්ඩක් අපිට මේ ගැන හදාගන්න ලේසි. මේක ප්‍රසාරණයක් කරගමු. මේ x කොහොම කියන්නේ මේක ප්‍රසාරණය කරලා x වර්ග අඩු කිරීම 2x එකතු කිරීම 1 කියලා අපිට හම්බ වෙනවා නේ. ඊට පස්සේ මෙතන b x වර්ග අඩු කිරීම 2x එකතු කිරීම 1. එතන cx එකතු කිරීම dx x එක කොහොමද යන්නේ? ඒ සංගුණක සලකමු. සංගුණක සලකද්දී මේ පැත්තේ මේ තියෙන x වර්ගයේ සංගුණකය තමයි 2. x වර්ගයේ සංගුණකය තමයි 2. මේක සමාන වෙනවා මෙතන. x වල ගණයේ සංගුණකය තමයි 2. එතන x වල ගණයේ සංගුණකය 2. මෙතන x වල ගණයක් හැදෙන මේ පැත්තේ x වල ගණයක් හැදෙන එකම තැන මේ ax x වර්ගයෙන් වැඩි වෙච්චාම ax x වර්ගයෙන් වැඩි වෙච්චාම ax ගණය එන ඒකේ සංගුණකය a. එහෙනම් මේකේ අපිට කෙලින්ම ඒ වලගේ 2යි කියලා එකපාරම හම්බ වෙනවා. එකපාරම ඒ වලගේ 2යි කියලා හම්බ වෙනවා. ඊට පස්සේ අපිට සංසන්දනය කරන්න පුළුවන් සංගුණක සලකන්න පුළුවන් x වර්ගයේ මුලින්ම සැලකුවේ x වල ඝනයේ සංගුණක තමයි සැලකුවේ. දැන් අපි සලකන්න යනවා x වල වර්ගයේ සංගුණක. x වල වර්ගයේ සංගුණක. මේ පැත්තේ x වල වර්ගයේ පද නැහැ. එහෙනම් අපි ඒකේ සංගුණකේ බිඳුවයි කියලා ගන්නවා. පද නැත්නම් බිඳුවයි කියලායි සංගුණකේ ගන්නෙ. බලන්න මෙතන a මෙතන ඍණ 2යි x වලින් වැඩි වෙච්චාම ඍණ 2යි ax වර්ගයක් එනවා. ඒ කියන්නේ ඍණ 2යි a කියලා x වර්ගයේ එක සංගුණකයක් එනවා. බලන්න මෙතන b x වර්ගයෙන් වැඩි වෙලා ධන b එකක් එනවා සංගුණකයේ විදිහට. ඊට පස්සේ ආයෙත් x වර්ගයේ සංගුණකයක් එනවා dx x එක වැඩි වෙලා. එන එක සංගුණකය වෙන්නේ d. හැබැයි අපි දැනටත් හොයාගෙන තියෙනවා ඒ වලගේ 2යි කියලා. එහෙනම් මෙතන ඒ වලගේ 2යි ඉන්නවා දෙවරක් 2 4යි. ඍණ 4 මේ පැත්තට ආපහු ධන 4 වෙනවා. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් b එකතු කිරීම d වලගේ අපිට ධන 4යි කියලා ගන්න පුළුවන්. මම මේක පළවෙනි සමීකරණය කියලා ගන්නවා. අපි x වල තුන්වෙනි මාත්‍රය සැලකුවා. x වල දෙවෙනි මාත්‍රය සැලකුවා. දැන් අපි ඊගාවට සලකන්න යනවා x වල පළවෙනි මාත්‍රයේ සංගුණක. මේ පැත්තේ x වල පළවෙනි මාත්‍රයේ සංගුණක වෙන්නේ මේ ඍණ x කියන එක. මේ ඍණ x කියන එකේ එතකොට සංගුණක වෙන්නේ ඍණ 1. මේ ඍණ x වල සංගුණක වෙන්නේ ඍණ 1. එහෙනම් අපිට සංගුණකේ මේ පැත්තේ ඍණ 1යි කියලා දාන්න පුළුවන්. මේ පැත්තේ බලන්න x වල සංගුණක හැදෙන්නේ කොහොමද කියලා. මේ ax කියන එක එකෙන් වැඩි වෙච්චාම ax කියන එක එකෙන් වැඩි වෙච්චාම a කියලා සංගුණකයක් එනවා. a කියලා සංගුණකයක්. බලන්න මේ b කියන එක ඍණ 2කින් වැඩි වෙලා ඍණ 2යි b කියලා සංගුණකයකුත් වෙනවා. ඍණ 2යි b. එහෙනම් ඍණ 2යි b කියලා මෙතන ලියා ගන්න. ඊට පස්සේ බලන්න මෙතන cx කියන එකේ x පදයක් එනවා. ඒක අපිට එනවා ඒකේ සංගුණකය c කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඒකේ සංගුණකය මොකක්ද? c.
ඒ වගේම බලන්න මේ dx කියන එක මේ ඍණ එකත් එක්ක වැඩි වෙනවා. dx කියන එක ඍණ එකත් එක්ක වැඩි වෙනවා. ඒ කියන්නේ ඍණ d එකක් වෙනවා. ඍණ d එක. දැනටත් අපි දන්නවා මේ ඒ වලගේ 2යි කියලා දන්නවා. ඒ වලගේ 2යි. එහෙනම් මෙතන ඒ වලට අපිට 2 දාන්න පුළුවන්. එහෙනම් මෙතන ඒ වලට 2 දාපුවාම මෙතන 2 මේ පැත්තට ඍණ 2ක් වෙනවා. මේ පැත්තට ඍණ 2යි මේ ඍණ 1යි ඍණ 3යි. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් මේ ටික මම ලියන්න ඉස්සෙල්ලාම ඍණ 2යි d එකතු කිරීම c අඩු කිරීම d සමානයි මේ 2 මේ දාපුවම ඍණ 2යි මේ ඍණ එකත් එක්ක එකතු වෙච්චාම ඍණ 3යි. මම මේක දානවා දෙවෙනි සමීකරණය කියලා. අපි දැනට සැලකුවා x වල 3 වෙනි මාත්‍රයේ සංගුණක සැලකුවා x වල 2 වෙනි මාත්‍රයේ සංගුණක සැලකුවා x වල පළවෙනි මාත්‍රයේ සංගුණක සැලකුවා. අපි දැන් සලකන්න යනවා x වල බිංදු වෙනි මාත්‍රය වෙන විදිහින් කියනවා නම් නියත සලකන්න යනවා. නියත සලකද්දී මේ පැත්තේ එක නියතයක් තියෙනවා. මේ නියතය තමයි ධන 3. මේ පැත්තේ බලමු නියත හැදෙන්නේ කොහොමද කියලා. මේ ax වලින් වැඩි වෙලා හැදෙන්නේ මෙන්න මෙතන b එකේ වැඩි වෙච්චාම b කියලා එකක් එනවා. එහෙනම් b කියන එකේ අගය අපිට කෙලින්ම 3යි කියලා එනවා. b වලගේ කීයද 3යි කියලා එනවා. a වලගේක් දන්නවා b වලගේක් දන්නවා. a වලගේ 2යි b වලගේ 3යි. අපිට පුළුවන් මෙන්න මේ දෙවෙනි සමීකරණ නැත්නම් මේ පළවෙනි සමීකරණයට b වලට 3 කියලා ලියන්න. b සමානයි 3 එකට ආදේශය. පළවෙනි සමීකරණයට d වලගේ 3යි කියලා දානවා. එහෙනම් ඒකේ අපිට ලැබෙනවා d කියන්නේ එතන 3යි මේ 3 දාන d සමානයි 4යි. ඒ කියන්නේ d සමානයි මේ 3 යට 4 3 1යි. ඒ කියන්නේ d වලගේ 1යි. එහෙනම් අපි දැන් a වලගේ දන්නවා b වලගේ දන්නවා d වලගේ දන්නවා. අපිට හොයන්නේ c විතරයි. එහෙනම් a වලගේ 2 b වලගේ 3 සහ d වලගේ 1 කියන එක. a සමානයි 2 b සමානයි 3 හා d සමානයි 1. අපිට පුළුවන් මේ දෙවෙනි සමීකරණයට ආදේශ කරන්න. දෙකට ආදේශය. දෙවෙනි සමීකරණයට ආදේශය. අපි දෙවෙනි සමීකරණය බලමු. දෙවෙනි සමීකරණය ඍණ 2යි d. ඍණ 2යි d කියන්නේ ඍණ දෙවරක් b වලගේ 3යි. අපි c වලගේ දන්නේ ධන c වලගේ දන්නේ තියෙන c එහෙම ලියනවා. හැබැයි මෙතන ඍණ d තියෙනවා. ඍණ d b වලගේ අපි දන්න එක එන ඍණ 1 සමානයි මේ පැත්තේ තියෙන ඍණ 3 එන ඍණ 3 කියලා ලියනවා. මේක වැඩි කරාම එන ඍණ 6 එකතු කිරීම c අඩු කිරීම 1 සමානයි ඍණ 3. මේ ඍණ 6 ඍණ 1 කියන්නේ ඍණ 7යි. එහෙනම් c ඍණ 7 c ඍණ 7 අපි ලියමු කවන්නේ. නම් මේ 7 එහාට ගියාම ධන 7ක් වෙනවා. 7න් 3ක් ගියාම 4යි. c වලගේ 4යි. එහෙනම් අපිට මේකේ අපි අහන්නේ මේකේ භින්න භාග. a b c d කියන්නේ අපිට විභාගයේ ඇතුලේ තිබිච්ච නෙමෙයි a b c d කියන්නේ අපි යොදාගත්තේ ඒවා. එහෙනම් අපි අහන්නේ මේකේ a b c d මොනවද කියලා නෙමෙයි මේකේ භින්න භාග. එහෙනම් මේකේ භින්න භාග දෙකයි ගානේ අඩු කිරීම x එකතු කිරීම 3 සාර x අඩු කිරීම වර්ගයේ භින්න භාග අපි ලියමු. ඊවලගේ අපි දන්නවා ඒ කියන්නේ 2යි නේද? 2 ඊට පස්සේ දන්නා b වලගේ එකතු කිරීම b කියලා අපි 3 බෙදීම x ඊට පස්සේ c වලට ආව අපිට 4 එන 4 බෙදීම x අඩු කිරීම වර්ගය ඊට පස්සේ අපිට d වලට ආව 1 එන x අඩු කිරීම ලෝක තමයි අපිට විභාගයේ සමීකරණ භින්න භාග වෙන්නේ ඔන්න ඒක තමයි. දාන උනන් තේරුම් ගන්න.